සුවහසක් ලෝකවාසී සැදැහැති දනන්ගේ දහම් පිපාසය සංසිඳුවන පිණිස. එක්සත් රාජධානයේ යෝක්ෂය ප්‍රාන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ සදහම් දම් අමා දහරා මෙසේ ගලා යන වගයි. අප විහාරස්ථානය මගින් පවත්වන මාසික ධර්මදේශනා පින්කම් මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ඔබගේ ප්‍රඥාලෝකෙ පිණිස මෙසේ තිලින කෙරේ. චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතා දණ්ඩේන ගෝපාලෝ ගාවෝ පාචේති ගෝචරං එවං ජරාච මච්ඡෝච ආයුං පාචේති පානිනං තී. ධර්මශ්‍රවණාබිලාසී වාසනාවන්ත සදහැවත් සත්පුරුෂ කාරුණික පින්වත්නි, මේ අවස්ථාවේ පින්වත් ඔබ හැම දෙනාම සෝදානම් වන්නේ තුන්ලොවක් සනසාලන්නට ලොව පහළ වී වදාළ තුන්ලෝකාග්‍ර වූ ශාන්තිනායක ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාරන්නට යෙදුන ඒ උතුම් තථාගත ශ්‍රී සද්ධර්මය සදහම් දේශනාවක් වශයෙන් දේශනා කරවගෙන ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව අන්තර්ජාලය ඔස්සේ තමයි විකාශනය කරනු ලබන්නේ. ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානය මගින් සිදු කරන මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා අද දවසේ පූර්ණ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ රොෂාන් නූපහේවගේ පින්වත් මහත්මා, තරංගා සඳමාලි එනෝන මහත්මිය, එවැගේම අනුලි දියණිය, රවිඳු පුතණුවන් කියන මේ පවුලේ උදවිය තමයි අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාවේ ඒ සදහැවත් දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඒ පින්වතුන් අරමුණු කරනවා මාතර කඹුරුගමුව සුනිල්පායේ පදිංචිව සිට මියගිය විශ්‍රාමික ගුරු නූප හේවගේ සූරසේන දාබර පියාණන්ටත්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කර නැසී ගිය හර්බර්ට් සිල්වා පියාණන්ටත් පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට තරමක් අසනීප තත්වයෙන් පසුවන විශ්‍රාමික ගුරු මෑණි කෙනෙක් වන විනීතා මෞතුමියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අරමුණු ඇති කරගෙන තමයි මිය පරලොව ගිය අයට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත්ව වාසය කරන දාබර මෞතුමියට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරගෙනත් තමයි අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ මේ පින්වතුන් ඒ එංගලන්තයේ ලීඩ්ස් නගරේ වාසය කරන පින්වත් පිරිසක්. ඒ වගේම අපේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ දායකත්වයේ දරාගෙන කුදුමහත් පින්කම්වලට සහ සම්බන්ධ වෙමින් බොහෝම තරුණුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ක්‍රියා කරන පින්වත් පිරිසක් හැටියටත් මේ අවස්ථාවේ අපිට සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වෙසක් මාසය තුල ඒ වෙසක් පුර 15වක පොහොය නිමිති කරගෙන අපි මේ මාසෙ පුරාවටම දහම් දේශනාවන් මේ විදිහට සිද්ධ කරගෙන ඇවිල්ලා අද දවසේදී ඒ වෙසක් පුර 15වක පොහොය නිමිති කරගෙන මේ වෙසක් මාසය තුල පවත්වන 4 වෙනි ධර්ම දේශනාව තමයි අද දවසේදී මේ විදිහට සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්වත් ඔබ හැමදෙනාම තම තමන්ගේ නිවෙස් වලට වෙලා බොහෝම තරුණුවන් කෙරෙහි ශ්‍රද්ධාව ගෞරවය ඇති කරගෙන එක් තැනකට වෙලා අනිකුත් බාහිර කටයුතු ක්‍රියාකාරකම් වලින් ටික වේලාවකට ඈත් වෙලා බොහෝම එකඟ වූ සිහියෙන් යුක්තව සිතකින් යුක්තව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළා තියෙනවා යම්කිසි කෙනෙක් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන ඒ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය කරලා ඊට අනුව ප්‍රතිපත්ති කොට වාසය කරනවා නම් ඒ ප්‍රතිපත්තියක් වශයෙන් තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නවා නම් තමන්ගේ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් අර්ථවත් කරගන්නට පුළුවන්කම තියෙන බව, ඒ වගේම උතුම් ප්‍රඥාව දියුණු කරගන්නට පුළුවන්කම තියෙන බව භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාහරලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ උතුම් යථා භූත ඥාන දර්ශනය ලෝකයේ පිළිබඳව ඇත්ත ඇති හැටියෙන් අවබෝධ කරගන්නට ඕන කරන ඒ අවබෝධය ධර්ම සද්ධර්ම ශ්‍රවණය තුළින් තමයි ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ කලාතුරකින් පහළ වෙච්ච යුගයක් තමයි අපි අද ඉපදිලා ජීවත් වෙන්නේ බුද්ධෝත්පාද කාලයක. ඉතින් ඒ නිසා පින්වතුනි අපිට අපේ මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කරගන්න උතුම් තත්ත්වයට පත් කරගන්න ඒ තුලින් පුළුවන්කම ලැබෙනවා. මේක ලෝකේ හැම දිනෙකටම ලැබෙන භාග්යක් නෙමෙයි. මේකට මහා පුණ්‍ය ශක්තියක් තියෙන්නට ඕන. ඒ පුණ්‍ය ශක්තියක් තිබුණ කෙනාට තමයි ඒ විදිහේ පරිසරයක් තුල ඒ ධර්මය අහන්නට ශ්‍රවණය කරන්නට අවබෝධ කරගන්නට ඉඩ අවකාශයේ අවස්ථාව සලසා ගන්නට පුළුවන්කම ලැබෙන්නේම ඒ පුණ්‍ය මහිමය නිසා. ඉතින් ඒ බව අපි තේරුම් ගන්නට ඕන. මේ පින්වතුන් ඒ බව තේරුම් ගත්ත අය ඒ නිසා තමයි බොහෝ විට මේ සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට ඒවා අනිත් අයට ශ්‍රවණය කරන්න අවස්ථාව අවකාශය සලසා දෙමින් ක්‍රියා කරන්නේ අන්න ඒ නිසයි.
ඉතින් මේ අදහස සිත්ති දරාගෙන එකඟ වූ හිතින් යුක්තව මේ කෙටි වේලාව තුල මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා එහි අතුලත් කරුණු තුලින් ඔබේ ජීවිතයට ප්‍රඥා ලෝකය පහළ කරගන්න ශක්තිය වාසනාව සැලසේවා කියන ආශිර්වාදයෙන් යුක්තව මේ අවස්ථාවේ ධර්ම දේශනාව සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කිරීම සඳහා මාතෘකා ස්ථානයේ තබා ගත්තේ පබ්බතූපම කියන සූත්‍ර දේශනාව. සංයුත්ත නිකායේ පළවෙනි කාණ්ඩේ කෝසල සංයුක්තයට ඇතුළත් වන සූත්‍ර දේශනාවක් තමයි මේ සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව තථාගත බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් මහා විහාරයේ වැඩ සිටින අවස්ථාවක දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවක්. එතන මේ සූත්‍ර දේශනාව සිහිපත් කරන්නට මත්තෙන් අද මාතෘකා වශයෙන් තබාගත් ගාථා ධර්මයේ පිළිබඳව මේ පින්වතුන්ට එහි අර්ථය කෙටියෙන් සිහිපත් කරලා දෙන්න කැමැතියි. බුදුරජාණන් වහන්සේ වදාරනවා යථා දණ්ඩේන ගෝපාලෝ ගාවෝ පාචේති ගෝචරං එවං ජරාච මච්චෝච ආයොම් පාචේති පානිනා. යම්සේ ගොපල්ලා කෙවිටෙන් දණ්ඩෙන් තමන්ගේ ගව රංචුව ගව රැළ තනබිම කරා කෙවිටෙන් ගහ ගහ තලතලා රැගෙන යනවද, අන්න ඒ වගේ ඒ විදිහට පමුණවනවද තනබිම කරා, එසේම මේ ජරා මරණ දෙක විසින් සත්වයාගේ ආයුෂ ගෙවාලනවා කියලා. ඒ සත්වයාගේ ආයුෂය ගෙවාලන විදිහ පිළිබඳව තමයි අර උපමාවෙන් පෙන්වුවේ. ගොපල්ලා තමන්ගේ ගව රංචුව කෙවිටෙන් ගහ ගහ තනබිම කරා රැගෙන යන්නේ යම්සේද, එසේම මේ ජරා මරණ දෙක විසින් සත්වයා පීඩාවට පත් කරනවා, අපිට තලනවා, පහර දෙනවා, අපේ ආයුෂය ගෙවා දමනවා, ගෙවා දමලා මරණය කරා අපිව රැගෙන යනවා. එතකොට මේ සූත්‍ර දේශනාව තුළින් අපට මේ පහදා දෙන කරුණ කාරණය තව දුරටත් ඊටාම හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු මේ සූත්‍ර දේශනාවේ කොහොමද මේ කාරණේ පැහැදිලි වෙන්නේ කියලා. පින්වත්නි, කොසල් මහ රජතුමා භාගතුන් වහන්සේ ළඟට දිනක් මැදි දහවල් කාලේ පැමිණෙනවා සවැත් නුවර දෙව්රම් මහා විහාරයට. ඇවිල්ලා භාගතුන් වහන්සේට වන්දනමාන කරලා එකත් පස්ව වාඩි වුණා. එතකොට භාගතුන් වහන්සේ පසේ නදී කොසල් රජතුමාට භාගතුන් වහන්සේ වදාරනවා, මහරජ ඔබ මේ මැදි දහවල් කොයි සිට එනවද කියලා භාගතුන් වහන්සේ විමසනවා. ඒ අවස්ථාවේදී කොසල් මහරජුරෝ කියනවා, ඉසුරු මදයෙන් මත්තු කාමේහි කිජු බැවින් මැඩුනා වූ ගම් දනව් ප්‍රධානී වූ ඔටුනු පලන් ශාස්ත්‍රීය රජවරුන්ට, මේ මිහි මඩල දිනා සිටින ශාස්ත්‍රීය රජවරුන්ට කටයුතු තියෙනවා. ඒ කටයුතු වල නිරත වෙන අතරතුර තමයි මම භාගතුන් වහන්සේ බැහැ දකින්නට පැමුණේ කියලා මහා හිතට අහංකාරකම උඩඟුකම ඇති කරගෙන තමයි මේ ප්‍රකාශය භාගතුන් වහන්සේ ඉදිරිපිට කියා හිටියේ. භාගතුන් වහන්සේ දැක්කා රජ්ජුරුවෝ බොහොම මාන්න අධික තත්ත්වයකට පත් වෙලා තමයි මේ ප්‍රකාශය සිද්ධ කරන්නේ කියලා.
එතකොට අපි අහලක් තියෙනවා කොසල් රජුරෝ භාගතුන් වහන්සේ මේ තරම් සමීපව ඇසුරු කළත් මාර්ගඵල අධිගමනයකටවත් පත් නොවුන බව. ඒකට හේතුව තමයි ධර්මයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් විමසීමක් එතුමාට නොතිබුණ නිසා. පංචකාමයට ගිජු සිතින් යුක්තව ඒ පස්කම් ආදිය ඇසුරු කරමින් පංචකාමයේ ඇසුරු කරමින් ක්‍රියා කරපු රජ කෙනෙක් හැටියටයි කොසල් රජුරෝ ගැන සඳහන් වෙන්නේ. එන් පින්වතුනි, භාගතුන් වහන්සේ මේ කාරණය දැනගෙන කොසල් රජුරවන්ට දේශනා කරනවා, මහරජ, මොකද ඔබ හිතන්නේ? ඔබ විසින් බොහෝම විශ්වාස කටයුතු පුද්ගලයෙක්, විශ්වාසවන්ත කෙනෙක්. ඔබ පිළිගන්න, ඔබ අදහන වචන ඇති පුරුෂයෙක් නැගෙනහිර දිසාවේ ඉඳලා ඔබ වෙත ඇවිල්ලා කියනවා, දේවයන් වහන්සේ දන්නවද මම නැගෙනහිර දිසාවේ ඉඳලා එන්නේ. එහි අහස උසට සමාන වූ මහා විශාල පර්වතයක් සියලු සතුන් විනාශ කරමින් පැමිණෙනවා. දේවයන් වහන්සේ, නුඹ වහන්සේ විසින් යමක් කටයුතු නම් එය කරනු මැනව කියලා යම් පුරුෂයෙක් ඇවිල්ලා ඔබට කියා හිටිනවා. දැන් මේ බුදුහාමුදුරුවෝ උපමාවක් තමයි දේශනා කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා, ඒ වගේම මහරජ, බස්නාහිර දිසාවෙනුත් ඔබ අදහන පිළිගත හැකි වචන ඇති පුරුෂයෙක් ඇවිල්ලා කියනවා, මහරජ, අහස උසට විශාල වූ මහා පර්වතයක් සියලු සත්වයන්ම සියලු දේවල්ම සුණු විසුණු කරමින් පෙරලීගෙන එනවා. මහරජතුමනි, කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න, මේ සියලු සත්වයන්ගේ ජීවිත බේරා ගන්න, දේපල වස්තු බේරා ගන්න කළ හැකි යමක් තියෙනවා නම් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම උතුරු දිසාවෙනුත් බුදුහාමුදුරුවෝ වදාරනවා, මහරජ, උතුරු දිසාවෙනුත් ඔබ පිළිගත හැකි වචන ඇති පුරුෂයෙක් ඇවිල්ලා කියනවා, මහරජ, මම උතුරු දිසාවේ ඉඳලා එන්නේ. උතුරු දිසාවේ ඉඳලා එන මම ආවේ අහස උසට විශාල වූ මහ විශාල ගල් පර්වතයක් සියලු සත්වයෝම සුණු විසුණු කරමින් පෙරලිලා එනවා. සියලු දේපල වස්තු විනාශ කරමින් දේවයන් වහන්සේ කළ හැකි දෙයක් තියෙනවා නම් කරන්න කියලා මේ පුරුෂයා රජුරවන්ට කියනවා. ඊළඟට දකුණු දිසාවෙනුත් අර විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දකුණු දිසාවෙනුත් යම් පුරුෂයෙක් ඇවිල්ලා ඔබට කියනවා, මම දකුණේ ඉඳලා එන්නේ. ආස උස්සට විශාල වූ ගල් පර්වතයක් පෙරලීගෙන එනවා. කළ හැකි යමක් තියෙනවා නම් කරන්න කියලා මේ පුරුෂයාත් ඔබට කියනවා. එතකොට පින්වතුනි, මේ විදිහට හතර දිසාවෙන්ම නැගෙනහිරින් බස්නාහිරින් උතුරින් දකුණින් එන මේ පිළිගන්නට පුළුවන් ඇදහිය හැකි වචන ඇති රජතුමා විශ්වාස කරන පුරුෂයෝ හතර දෙනෙක් ඇවිල්ලා මේ හතර දෙනා මේ වගේ විපත්තියක් තමන්ගේ රාජ්‍යයට වෙන්න යනවා. සියලු සත්වයන් විනාශ වෙන්න යනවා. ඒ වගේම සියලු දේපල විනාශ වෙන්න යනවා. ඒ නිසා කළ හැකි දෙයක් තියෙනවා නම් කරන්න. මෙසේ මහරජ, මේ දරුණු මිනිසුන් නසන මහත් වූ බෙඹදු නපුරු බියක් හටගත් කල්ලි දුබල වූ මිනිසත් බව ලැබූ ඔබ විසින් කිමක් කරනවාද? මොකද කරන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ කොසල් මහරජතුමාගෙන් විමසා හිටියා. එතකොට බලන්න පින්වතුනි, අර භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා කොසල් රජුරෝ බොහොම ගරු ගාම්භීර ලීලාවෙන් තමයි මම මේ මහා මේ ඔටුනු දරාගෙන මේ ප්‍රදේශයට, මේ රටට අධිපති වෙලා කටයුතු කරන්නේ, ශාස්ත්‍රීය වංශිකයෙක් ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටිය වෙලාවේදී තමයි
බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා රජ්ජුරුවන්ට ධර්මයේ පිළිබඳව කිසිම අවබෝධයක් තේරුමක් නැහැ. ඉතින් ඒ අනුව තමයි තථාගත බුදුරජාණන් වහන්සේ ඔහුට යම් විදිහකට ධර්මයක් අවබෝධ කරගන්න විදිහට සංසාර මේ ජීවිත බය ඇති වෙන විදිහට මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. ඉතින් මේ පුරුෂයෝ 4 දෙනා මේ විදිහට 4 දිසාවෙන් ඇවිල්ලා ඔබට මේ වගේ විපත්තියක් පිළිබඳව කියා හිටියොත් ඔබ කුමක්ද කරන්නේ කියලා තමයි භාගතුන් වහන්සේ විමසා සිටින්නේ. පින්වතුනි, ඒ අවස්ථාවේදී භාගතුන් වහන්සේට දරුණු මිනිසුන් වනසන මහත්ෝ මෙබඳු නපුරු බියක් හටගත් කල්ලි දුලබ මිනිසත් බව ලැබිච්ච අපි මොකද කරන්නේ කියලා විමසපු වෙලාවේදී රජ්ජුරුව කියනවා, ප්‍රකාශ කරනවා, භාග්‍යවතුන් වහන්සේ මෙවැනි විනාශකාරී වූ භයානක වූ විපතක් ඇති වුණොත් එහෙම අපිට වෙන කරන්න කිසිම දෙයක් නැහැ. අපේ මොන දේවල් තිබුණත් ඒ කිසිම දෙයකින් අපිට බේරෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් ධර්මචර්යාව, ඒ වගේම සමචර්යාව, කුසල ක්‍රියා, පුණ්‍ය ක්‍රියා හැර වෙන කිසියම්ම දෙයකින් අපිට කිසිවක් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියලා කොසල් රජ්ජුරුව භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට ප්‍රකාශ කළා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාारනවා, මහරජ, මම ඔබට කියනවා, ඔබට දන්නනවා, මහරජ ජරා මරණ දෙක ඔබ මැඩගෙන සිටිනවා. මැඩගෙන සිටින කල්හි ඔබ විසින් කුමක් කටයුතු වන්නේද? බුදුරජාණන් වහන්සේ වදාහරනවා, මෙන්න මේ වගේ මේ ජරා මරණ දෙක විසින් සියලු සත්වයාම මැඩගෙන ඉන්නවා, යටපත් කරගෙන ඉන්නවා. ඒ ජරා මරණ දෙක විසින් සත්වයා මැඩගෙන යටපත් කරගෙන ඉන්නකොට ඔබ විසින් කුමක් කටයුතු වන්නේද කියලා භාග්‍යවතුන් වහන්සේ රජ්ජුරුවන්ගෙන් අහනවා. එතකොට රජ්ජුරුව කියනවා, භාග්‍යවතුන් වහන්සේ ජරා මරණ දෙක අප මැඩගෙන සිටින කල්ලි අපිට ධර්මචර්යාව, සමචර්යාව, කුසල ක්‍රියා, පුණ්‍ය ක්‍රියා හැර වෙන අන් කුමක් කරන්නද? මේ දේවල් වලින් විතරයි අපිට සැනසෙල්ලක් ලබන්නට පුළුවන්කම තියෙන්නේ. හිත ශක්තිමත් කරගෙන ඒට මූණ දෙන්න පුළුවන්කම තියෙන්නේ මෙපමණකින් පමණයි කියලා කොසල් රජ්ජුරුව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ කියා හිටනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ඉසුරු මදයෙන් මත්වෙච්ච, කාමයේ ගිජු බැවින් මඩනා ලද, මහ පොළව දිනා අධිපතිව වෙසෙන අභිෂේක කර ශාස්ත්‍රීය රජවරුන්ගේ යුද සේනාවන් තියෙනවා. මේ යුද සේනාවන්ගෙන් කිසියම් ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. සත්වයා ජරා මරණ දෙක විසින් මැඩගෙන සිටින කල්හි ඒ අස්ස සේනාවන්ගෙන්, රථ සේනාවන්ගෙන්, ඇත් සේනාවන්ගෙන් වැඩක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම රජවරුන්ට ඉන්න මේ සිවුරඟ සේනාවන්, ඇත් සෙනග, ඒ වගේම රථ සෙනග, ඊළඟට පාබල සෙනග ආදී වශයෙන් පෙන්වුම් කරන මේ කිසියම්ම දෙයකින්, රථ සේනාවන්ගෙන්, මේ කියන එකම සේනාවකකින්වත් තමන්ට ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. මේ ජරා මරණ හමුවේ පරාජයටපත් වෙන්නට සිද්ධ වෙනවා. අර කියන අර්ථචර්යා, සමචර්යා, කුසල ක්‍රියා, පුණ්‍ය ක්‍රියා හැර වෙන කිසිවකගෙන් වැඩක් නැහැ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ යම් කෙනෙක් ආවා වූ සතුරන් මන්ත්‍රණයෙන් බිඳුවාලන්නට සමත් වේ නම් එබඳු මැති ඇමති කෙනෙක් මේ රජ කුලයේ ඇත.
භාගතුන් වහන්සේ ජරා මරණ දෙක අප මැඩගෙන සිටින කල්ලි ඒ මන්ත්‍රණ යුද්ධයෙන් වැඩක් නැහැ. එසේම අපි සතු මහා ධනස්කන්ධයෙන්ද සතුරන් පොළඹවා ගන්නට හැකි නමුත් ජරා මරණ දෙක හමුවේ ඒ ධනයෙන්ද ඒ ජරා මරණ දෙක මඩින්නට පුළුවන්කමක් නැහැ කියලා කොසල් මහරජුරුව ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කොසල් රජුරුව කියනවා භාග්‍යවතුන් වහන්සේ අදිවත්තමානේච මේ භන්තේ ජරා මරණී කිමස්ස කරණීයං අඤ්ඤත්‍ර ධම්මචර්යාය සමචර්යාය කුසල කිරියාය පුඤ්ඤ කිරියාය. එතකොට ඒවමේතං මහරජ අදිවත්තමානේව තේ ජරා මරණං කිමස්ස කරණීයං අඤ්ඤත්‍ර ධම්මචර්යාය සමචර්යාය කුසල කිරියාය පුඤ්ඤ කිරියාය. මහරජ එය එසේමයි භාගතුන් වහන්සේ කාරණය අනුමත කරනවා. එහෙම තමයි කියලා. ජරා මරණ දෙක තොප මැඩගෙන සිටින කල්ලි ධර්මචර්යාව සමචර්යාව කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා හැර තොප විසින් අන් කුමක් කළ යුතුද? භාගතුන් වහන්සේ මෙහෙම වදාරනවා. සුගතෝ ශාස්ත්‍රෝන් වහන්සේ වදාලා මේ විදිහට භාගතුන් වහන්සේ ගාථා කීපයකින් කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. මෙසේ මහත් වූ ශෛලමය වූ අහස හැපී සිටි පර්වතයෝ හාත්පස් සිව් දෙකින් සුණු විසුණු කරමින් පැමිණෙනවාද? එසේම ජරාවත් මරණයත් ශාස්ත්‍රයන්ද බ්‍රාහ්මණයන්ද වෛශ්‍යයන්ද ශුද්‍රයන්ද එවැගේම ෂඩුලන්ද යන සියලු සතුන් යට කරමින් කිසිවෙක් අත් නොහරමින් සියල්ලම මැඩගෙන සිටිනවා. ඒ වගේම එහි ඇතුන්ටද රථයන්ටද පාබල සේනාවන්ටද විශේෂ වෙන ස්ථානයක් කොහෙකවත් නැහැ. මන්ත්‍රණ යුද්ධයෙන් හා ධනයෙන් සතුරන් පොළඹවාගත හැකි ධනයෙන් දමනය කරන්නට පුළුවන් කමක් නැහැ. එසේම ධෛර්යමත් වූ නොනැති වූ පුරුෂ තෙමේ තමහට වැඩ දක්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහිද ධර්මයේ කෙරෙහිද ආර්ය මහා සංඝරත්නයේ කෙරෙහිද ශ්‍රද්ධා හිත පිහිටවා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාහරනවා. ඒ වගේම යමෙක් කයින්ද වචනයෙන්ද සිතින්ද ධර්මයේ හැසිරෙන සුලෝද නොනැත්තෝ මෙලොවම ඔහුට ප්‍රශංසා කරනවා. ඒ වගේම පරලොව සුගතියේ සතුටු වෙනවා කියලා භාගතුන් වහන්සේ මෙන්න මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුණා. එතකොට මේ පින්වතුන්ට පැහැදිලි භාගතුන් වහන්සේ මේ පබ්බතූපම සූත්‍ර දේශනාව. එතකොට පර්වත හතරක් උපමා කරගෙන දේශනා කළ නිසා මේකට පබ්බතූපම කියනවා. පර්වත උපමා කරගෙන කළ දේශනාව. එතකොට පින්වතුනි කොසල් රජුරෝ බොහෝම අර ආශ්චර්ය මදයෙන් මත් වෙලා ලෞකිකත්වයේ තුල ඇලී ගැලී පංචකාමී ගිජුසිත ඇතිව වාසය කරන රජ කෙනෙක්. ඉතින් භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අර ආඩම්බර ලීලාවෙන් මාන්නෙන් මමත්වයෙන් තමයි බුදුහාමුදුරුවෝ ඉදිරියේ කියා හිටියේ. මම මේ රටේ රජුරෝ. එතකොට මට මම දහවල් වෙලාව කියලා නැහැ. මේ මිනිස්සුන්ගේ කටයුතු වෙනුවෙන් එහාට මෙහාට දුවල පැනලා ඒක අවශ්‍ය දේවල් සම්පාදනය කරමින් ක්‍රියා කරනවා කියලා ප්‍රකාශ කළේ. ඊට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ වදාළේ ඒක ඇත්තක්. නමුත් මහරජ අපිට ඊට වඩා අපි සියලු සත්වයන්ටම මුහුණ දෙන්න වෙන මේ ස්වභාවයක් තියෙනවා. මේ ජරා මරණ කියන తত্ত্বය. මේ ජරා මරණ කියන ස්වභාවයෙන් කිසිම කෙනෙක් මිදිලා අයින් වෙලා නැහැ. අපි සියලු සත්වයෝම ජරා මරණ මැඩගෙන ඉන්නේ. යටපත් වෙලා ඉන්නේ.
එතකොට මේ ජරා මරණ ස්වභාවය ඉක්මවලා තියෙන්නේ ආර්ය භාවයටපත් වෙච්ච ආර්ය උත්තමයන් විතරයි. අනික් සියලු දෙනාම ජරා මරණයන්ට යටපත් වෙලා ගොදුරු වෙලා එහි බැසගෙන තමයි අනිත් සියලු සත්වයෝම ක්‍රියා කරන්නේ. ඉතින් ඔබට මේ මොනතරම් ධන සම්පත්, බල සම්පත්, හැකියාවන් තිබුණත් ඒ කිසිම දෙයක් මෙන්න මේ ජරා මරණ හමුවේ අපිට ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. එතකොට අපිට මේක එදාට වගේම වර්තමානයේටත් අතිශයින්ම වටිනා දහම් දේශනාවක් බව, සූත්‍රයක් බව අපිට පැහැදිලි වෙනවා. එතකොට අපි දන්නවා මේ වෙනකොට ලෝකේට බලපාලා තියෙන මේ වසංගත తত্ত্বය, මේ වෛරස් తত্ত্বය, COVID-19 කියන මේ රෝගී తত্ত্বය නිසා ලෝකේ බලවත් කියලා හිතාගෙන හිටපු රාජ්‍යයන් පවා අද දරුණු පසුබෑමකට, ව්‍යසනයකට ලක් වෙලා ගොදුරු වෙලා තියෙනවා. ලෝකේ තාක්ෂණික අතින් මොනතරම් දියුණු පාරප්‍රාප්ත තත්වයකට මේ වෙනකොට ලෝකේ පත් වෙලාද? විවිධ ග්‍රහලෝක තරණය කරන තැනට පවා ලෝකයේ දියුණු තත්වයට පත් වෙලා තියෙනවා. නමුත් මේ අපිට ඇහැටවත් නොපෙනෙන ඉතා පුංචි මේ වෛරස් එකකට අපේ ජීවිත බිලිගන්න, විනාශ කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට මේ ජරා මරණ ස්වභාවයෙන් පින්වතුනි, මේ ජරා මරණ දෙකෙන් නොමිදිච්ච හැම දිනාටම මෙන්න මේ தত্ত্বයට මුහුණ දෙන්නට, ගොදුරු වෙන්නට සිද්ධ වෙනවා. එය මැඩගෙන සිටිනවා කියන කාරණය අදටත් සනාතන සත්‍යයක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ ලෝකේ කවදත් මේ ලෞකික දේවල් හමුවේ උඩඟු භාවයට පත්වෙන පුතජන අය සිටිනවා. එදත් හිටියා. ඒ වගේම වර්තමානෙත් ඉන්නවා, අනාගතෙත් පහළ වෙනවා. ධර්මයක් පිළිබඳව අනවබෝධයෙන් ක්‍රියා කරන හැමෝම හිතන්නේ තමන්ට බලය තියෙනකොට, ධනෙ තියෙනකොට, හැකියාවන් තියෙනකොට ඒ සියල්ල තුල මේ සියල්ල ලබා ගන්න පුළුවන් කියන මතයක, වැරදි දෘෂ්ටියක බැසගෙන ඉන්නවා. නමුත් අපි කල්පනා කරන්නට ඕන, තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා පෙන්නපු මේ හුදු දර්ශනය තුල ලෞකික කිසිම දෙයකින් අපිට මේ ජරා ව්‍යාධි ශෝක මරණ කියන ස්වභාවය ඉක්මවා යන්නට පුළුවන් කමක් නැහැ. ඒ හැම දෙයක්ම තියෙන්නේ අපේ ජීවිත පහසුවෙන් ගත කරන්නට යම් පහසුකම් ප්‍රමාණයක් තමයි අපිට ඒ වගේන් ලැබෙන්නේ. සත්‍ය දකින්න, යථාර්ථය දකින්න පිටුවහලක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ යථාර්ථය දකින්න අපිට පිටුවහලක් කරගන්න තියෙන්නේ භාගතුන් වහන්සේ වදාළ මේ උතුම් පරමාර්ථ ධර්මයයි. එතකොට මේ පරමාර්ථ ධර්මය කියලා කියන්නේ මොකක්ද? මේ ජරා මරණ ස්වභාවය ඉක්මවා යෑමයි. එතකොට අපි හැමෝගෙම ජීවිත විවිධ දේවල් වලින් අපි රැකවරණය දාගෙන හිටියා. ආරක්ෂා වෙන්න ක්‍රමෝපායන් සකස් කරගෙන හිටියා. අපිට අපේ පැවැත්ම ගෙනියන්න ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය කරනවා ආහාර. ඒ වගේම නිවාස, නිවහනක් ඕන ජීවත් වෙන්න. ඇඳුම් පැළඳුම්, ලෙඩ වුණාම බෙහෙත්. එතකොට මේවා මූලික අවශ්‍යතාවයන් කියලා හඳුන්වනවා. ඒක භික්ෂුන් වහන්සේ නමක් වුණත්, ගිහියෙක් වුණත් අපි හැමෝටම අවශ්‍ය කරනවා. ඒවට කියනවා අපි සිව්පසෙයි කියලා භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන්. එතකොට ඒවම තමයි ගිහි අයටත් අවශ්‍ය කරන්නේ. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ඒ වගේම ලෙඩ වුණාම බෙහෙත්, බඩගින්නට ආහාරයක්. එතකොට මෙන්න මේ කියන සිව්පසය නැත්තම් මේ ප්‍රත්‍ය හතර අපි හැමෝටම අපේ ජීවිත ගත කරන්නට අවශ්‍ය කරනවා. එනමුත් පින්වතුනි, මේ ජරා මරණ ස්වභාවය ඉක්මවා යන්නට මේ ලෞකික කිසිම දෙයකින් පුළුවන් කමක් නැහැ. ලෞකික කිසිම දෙයකින් පුළුවන් කමක් නැහැ. දිරීම, ජරා කියලා කියන්නේ දිරීම, මරණ කියලා කියන්නේ ඉහිරීම. එහෙනම් ජරා මරණ ස්වභාවය
ඉක්මවන්නට මේ කිසිම දෙයකට පුළුවන්කමක් නැති බව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාහලා තියෙනවා. එහෙමනම් අපි මේ ලෝකේ ජීවත් වෙන අපි හැමෝගෙම ජීවිතත් අන්න අර පර්වත හතර දිශාවෙන් අපි කරා පැමිණෙනවා වගේ. මෙතන ජරා මරණ තමයි සඳහන් වෙන්නේ. අපි තව ටිකක් තේරුම් ගන්න ජරා ව්‍යාධි ශෝක මරණ කියලා අපිට මේක බලන්න පුළුවන්කම තියෙනවා. ඒතර ජරා කියන දිරීම තියෙනවා. ඒ වගේම ව්‍යාධි කියන ලෙඩ රෝගයන්ට බඳුන් වීම තියෙනවා. ඒ වගේම ශෝක දුක් අසහන කම්පාවලට අපිව ලක් වෙනවා මේ ජීවිතය තුළ. කෙලවර අපිට මරණයට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. නම් මේ පර්වත හතර වගේ තමයි ජරා ව්‍යාධි ශෝක මරණ අපි කරා පැමිණෙනවා. අපි එතකොට හැම වෙලාවෙම දැන් අර පර්වත හතර දිශාවෙන් පෙරලිලා එනකොට සියලු දෙනාම සුණු විසුණු කරගෙන සත්‍යෝ සියලු සම්පත් විනාශ වෙලා යන්නේ යම්සේද. එසේම සියලු සත්වයාම ජරා ව්‍යාධි ශෝක මරණ හමුවේ යටපත් කරමින් තමයි ඉන්නේ. නමුත් අපි ඒ බවක් දන්නේ නැහැ. මෙන්න මේක තමයි අවිද්‍යා සහගත බව කියලා කියන්නේ. ඇත්ත ඇති හැටියෙන් පේන්නේ නැහැ. අපි දැන් ජීවත් වෙනවා කියලා හම්බ කරනවා. ඒ වගේම ගෙවල් දොරවල් හදනවා. දුවදරුවන් හදනවා. එයාට අධ්‍යාපනය ලබා දෙනවා. යාන වාහන ගන්නවා. මිල මුදල් ඉතුරු කරනවා. ඉතින් මේ ආදී වශයෙන් විවිධ කටයුතු ලෞකිකත්වයේ තුල සිද්ධ කරනවා. හැබැයි අපි ඒ කටයුතු කරන අතරම අපිම නොදැන අපිට මේ වෙන සිද්ධිය තමයි භාගතුන් වහන්සේ දේශනා කළේ. එහෙනම් අපිව යටපත් කරගන්න මේ ජරා ව්‍යාධි ශෝක මරණ කියන ස්වභාවය පින්වතුනි නිරන්තරයෙන්ම අපිට පැමිණෙනවා. ඒක අපි කාටවත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සියලු සත්වයන්ටම උරුම වන දෙයක් බවයි. ඒ වගේම භාගතුන් වහන්සේ තවත් තැනක පෙන්වුවා ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපත්ත කවට්ට දුක්ඛං ඉදානි ආහාර ගවිට්ටි දුක්ඛං සංවේග වත්තෝනි ඉමානියට. මෙන්න මේ කියන අට සංවේග වස්තු කියලා කරුණු 8ක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. ඉපදීම, දිරීම, ජාති ජරා, ව්‍යාධි කියන්නේ ලෙඩවීම, ඊළඟට චුති මරණය, අපාය බය, ඊළඟට අතීත සංසාරේ විඳි දුක්, අනාගතේ අපිට විඳින්නට වෙන දුක්, ඊළඟට වර්තමානයේ මේ ශරීරය නඩත්තු කරන්න ජීවත් කරවන්න දරන උත්සාහය. එතකොට යම්කිසි කෙනෙක් මෙන්න මේ අෂ්ට සංවේග වස්තු පිළිබඳව ගැඹුරින් මෙනෙහි කිරීම කරනවා නම් එයාට දහම් ඇස පෑදෙන්නට උපකාර වෙනවා. හරියට වාහනයක වේගය, ගමන් වේගය දනවන්න ඉන්ධන යොදා ගන්නවා වගේ නිවන් ගමනට අවශ්‍ය වේගය මේ අෂ්ට සංවේග වස්තු වට ගැඹුරින් මෙනෙහි කරන කෙනෙකුට ඇති කරගන්න පුළුවන් බව භාගතුන් වහන්සේ පෙන්නනවා. එහෙමනම් අපි මේ ජීවත් වෙනවා කියලා මේ බාහිර ක්‍රියාකාරකම් රසක් සිද්ධ කරමින් යන අතරතුර තමයි අපිට මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන ස්වභාවය ඇති වෙන්නේ. ඒතකොට පින්වතුනි ඒ ස්වභාවය අපි ඉක්මවලා නැහැ. ඊළඟට අපිට අපාය බය තියෙනවා. ඊළඟට අපි අතීත සංසාරේ විඳි දුක් අපි කොච්චරද කියලා දැන් අපි දන්නේ නැහැ. ඒව අපිට මතක නැහැ. ඒතර අපි අතීත සංසාරවලත් මේ අනවබෝධයෙන් හින්දා අප්‍රමාණ දුකට පීඩාවට වෙහෙසටපත් වෙලා තියෙනවා. ඊළඟට අනාගතේ අපිට මේ ධහම අවබෝධ නොකරගත්තොත් ඒ දුක්ඛිත ස්වභාවයන්ට අනාගතේත්පත් වෙන්නට වෙනවා. ඊළඟට මේ හැම කටයුත්තක්ම කරන්නේ වර්තමාන ජීවිතයේ අපේ පැවැත්ම උදෙසා. අපි සහ අපෙන් යැපෙන්නන්ට තමයි අපි මේ වෙහෙස මහන්සි වෙලා සියලු කටයුත්තක්ම සිද්ධ කරන්නේ. හැබැයි මේ ක්‍රියාවෙන් නිමාවක් නැහැ. අපි අතීත ජීවිතවලත් මේ විදිහට අනන්ත සංසාරේ කරගෙන ඇවිල්ලා තියෙනවා.
දැන් මේ ඒ වගේ ගත කරන එක ජීවිතයක් පමණයි. තව ජීවිත ගණනාවක් ඉස්සරහට කොච්චර කාලයක් යන්න වෙයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි, අපිට මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධහම අවබෝධ කර ගැනීම තුල තමයි මේ ජරා මරණ කියන ස්වභාවය අනිවාර්යෙන්ම ඉක්මවා යන්නට පුළුවන්කම තියෙන්නේ. ජරා මරණ ස්වභාවය ඉක්මවා යන්නට පුළුවන්කම තියෙන්නේ. ඒතර මේ ජරා මරණ ස්වභාවය අපි ඉක්මවා නොගියොත්, ඒ ඉක්මවා නොගිය අපි හැමෝටම පින්වතුනි මේ සසර තුල අප්‍රමාණ ආධිනවයන්ට ගොදුරු වෙන්නට සිද්ධ වෙනවා. ඉතින් එදා භාගතුන් වහන්සේ පෙන්වුවේ මේ කොසල් මහරජුරවන්ට මේ කාරණය. ඉතින් කොසල් රජුරෝ ප්‍රකාශ කළේ ධර්මචර්යා, සමචර්යා, කුසල ක්‍රියා, පුණ්‍ය ක්‍රියා හැර වෙන කුමක් කරන්නද? එතකොට අපි අපේ ජීවිතේ මේ අර්ථචර්යා, මේ ධර්මචර්යාව, සමචර්යාව, ඒ ධර්මානුකූල ප්‍රතිපත්ති ඇති කරගෙන කටයුතු කළේ නැත්තම්, ඒ වගේම කුසල ධර්මයන්, පුණ්‍ය ධර්මයන් සම්පූර්ණ කරගත්තේ නැත්තම් අපි සියලු දෙනාම මේ ජරා මරණ හමුවේ යටපත් වෙනවා. හරියට කොයි වගේද? සතර දිසාවෙන් පර්වත හතරක් අපිව යටපත් කරගෙන ඇවිල්ලා යටපත් කරනවා වගේ ජරා මරණ, ජරා ව්‍යාධි ශෝක මරණ කියන දුක් වලින් අපිව ගිල ගන්නවා, අපිව යටපත් කරනවා. ඉතින් මේ తত্ত্বය අපි තේරුම් අරගෙන මෙවැනි වූ తত্ত্বයකට ගොදුරු වෙන බව දැනගෙන අපි කටයුතු කරන්නට ඕන. එහෙනම් ඒ මිදීම සඳහා අපි කොමක් කළ යුතුද? අන්න ඒ කාරණය තමයි පින්වතුනි අපිට වැදගත් වෙන්නේ. මෙවැනි බුද්ධෝත්පාද කාලයක තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ ජරා ව්‍යාධි ශෝක මරණ කියන දුක් රැස ඉක්මවා යන ක්‍රමවේදය අපිට පැහැදිලි කළා. ඒතකොට ඒ පැහැදිලි කරපු ධර්ම න්‍යාය අපි තේරුම් අරගත්තොත් තමයි අපිට මේ ජරා ව්‍යාධි ශෝක මරණයන්ටපත් නොවන අජරාමර, ජරා මරණයන්ගෙන් මිදෙන අජරාමර තත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට අජරාමර තත්වයට පත් වුණ කෙනා නැවත සසර කවදාවත් අර ජරා මරණ ස්වභාවයට පත් වෙන්නේ නැහැ. මේ දුකට පත් වෙන්නේ නැහැ. එයා තමයි අර පර්වතවලට යටපත් නොවන කෙනා, එයින් මිදිච්ච නිදහස් වෙච්ච කෙනා. අනිත් හැමදෙනාම නැවත නැවතත් අපි කොයි ජීවිතයක ඉපදුනත් අර පර්වත හතර පෙරලීම නතර වෙන්නේ නැහැ. දැන් අපි මේ කතා කරන වෙලාවෙත් මේ මොහොතේ අපි යටපත් කරන්න මේ පර්වත පෙරලෙමින් තියෙන්නේ. පෙරලෙමින් එනවා. ඉතින් අපිට මිදීමක් නැහැ. ඒකට අපි මේ ධර්ම අවබෝධය තුළින් තමයි අපිට මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි තේරුම් ගන්නවා මේ ජරා කියලා කියන්නේ මොකක්ද? පින්වතුනි, භාගතුන් වහන්සේ පෙන්නලා තියෙනවා මේ සච්ච විභංග සූත්‍රයේ පැහැදිලි කරනවා මේ ජරාව පිළිබඳව. යා තේසං සත්තානං තම්මි සත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තවතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චතාවුසෝ ජරා. කොමක්ද මේ ජරාව කියලා කියන්නේ? එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ, එතකොට මේ දේශනාවේදී පැහැදිලි කරලා තියෙනවා ඒ සත්වයන්ගේ ඒ සත්තනිකායන්හි යම් දිරීමක්, දිරණ බවක්, කැඩුණු බවක්, ඒ වගේම කෙස් පැහුණු බවක්, හම රැලි වැටීමක්, ආයුෂ පිරිහීමක්, ඉන්ද්‍රයන්ගේ මේරීමක් වේද මේ ජරාවයි. එහෙනම් මෙන්න මේ ස්වභාවයට පත්වීම තමයි ජරා කියලා කියන්නේ. ඒතර මේකෙන් බේරෙන්න මේ ලෝකෙ මොනවා තිබුණත් මොනවා කළත් පුළුවන් කමක් නැහැ මේ ස්වභාවය ඉක්මවන්නට. අපිට දැන් කොයි තරම් ධනෙ තිබිලා ශරීරය තරුණ භාවයෙන්ම තියාගන්න අපි හැදුවත් තියාගන්න පුළුවන්ද? ශරීර අංග ප්‍රත්‍ය දාලා අලුත් කරලා බද්ධ කරලා නැහැ. ඒ මොනවා කරලවත් අපිට සදාකාලිකව ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ.
අපි ගෙනාපු කර්මානුරූපව ගෙනාපු ආයුෂ ශක්තිය අනුක්‍රමණයෙන් ආයුෂය හැර යනකොට මරණය කරා අපිව යනවා. ඒක වළක්වන්න අපිට පුළුවන්කමක් නැහැ. එහෙනම් අර පර්වත වලට අපිට යටපත් වෙන්නට ඒකාන්ත වශයෙන්ම සිද්ධ වෙනවා. එහෙමනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ දේශනා කළේ මේ ජරාවට පත්වෙන ස්වභාවය ඉක්මවන්නට. දැන් ඉපදුනා නම් දැන් ජාතිය නිසා තමයි ජාති පච්චයා ජරා මරණ. දැන් ජාතිය තමයි ජරා මරණයට හේතුව හැටියට සඳහන් කරන්නේ. ජාති පච්චයා ජරා මරණ. ජාතියක් වශයෙන් ඉපදුනා නම්. ඒතර ජාතියක් වශයෙන් අපි මව් කුසක හටගත්තා. දෙමව්පියෝ ප්‍රත්‍යයෙන් මව් කුස තුල කර්ම ශක්තිය මූලික වෙලා පිළිසඳ ගත්තා. එතකොට මේ හටගත්ත තැනම තමයි අපිට මේ ජරා මරණත් හටගත්තේ. එතකොට අපි ජරා මරණ අපිට බාහිර ලෝකෙන් ආපු දෙයක් නෙවෙයි. මේ හට ගැනීම සිද්ධ වුණ තැනම තමයි ජරා මරණත් හටගත්තේ. ඉපදීම සිද්ධ වුණ තැනම තමයි ජරා මරණත් හටගත්තේ. එතකොට අපි මව් කුසේ පිළිසඳ ගත්තද ඒ ගත්ත මොහොතේම ජරා මරණත් හටගත්තා. එහෙනම් ඒ ಜಾති වශයෙන් හට ගැනීම සිද්ධ වුණ මොහොතේම ජරා මරණ සිද්ධ වුණා. දැන් ඒ ජරා මරණ ආරම්භය සිද්ධ වෙලා මව් කුස තුල අපි යම් කාල පරිච්ඡේදයක් මව් කුසේ වැඩුණා. එතකොට මේ මව් කුසේ එන්න ඒ කල්ල රූපයට මව් ගන්න හුස්ම ආහාර ප්‍රත්‍ය වේලා මව් කුස තුල වර්ධනය සිද්ධ වුණා. එතකොට ඒ කලලයට ශක්තිය ලැබුණේ මව් මාර්ගයෙන්. එතකොට තව දුරටත් මව් කුසේ ඉන්න බැරි වෙනකොට මව් කුසෙන් බිහි වෙනවා. බිහි වෙලා බාහිර ලෝකයේ තියෙන දේවල් බාහිර ලෝකයේ තියෙන ආස්වාස වාතය ශරීරයට ඇතුල් වෙලා මේ රූපේ ජීවය පිහිටනවා. එතකොට මේ රූපය පින්වතුනි පවතින දෙයක් තියෙන දෙයක් නෙමෙයි. හැම මොහොතේම ෂණික සන්තති වශයෙන් වෙනස් වෙනවා. විපරිණාමයට යනවා. එතකොට ෂණිකව වෙනස් වෙනවා කියලා කියන්නේ මොහොතක් ගානේ මේ හුස්ම පාරක් ගානේ අපි මේ හුස්ම රැල්ලක් ඉහළට අරගෙන පහළට දානකොට මේ ඇති වෙනවා නැති වෙනවා. හුස්ම ගන්නකොට මේ රූපය මේ පංචස්කන්ධය මේ රූපස්කන්ධය ඇති වෙනවා. ඒතර මේ පංචස්කන්ධයම පහළ වෙනවා ඇති වෙනවා. ඊළඟට පංචස්කන්ධයම නැති වෙනවා නිරුද්ධ වෙනවා. එහෙනම් මේ නාම රූප දෙකේ ඇතිවීම නැතිවීම හැම මොහොතක් ගානෙම සිද්ධ වෙනවා. එහෙනම් මේ ජරා මරණ තමයි හැම වෙලාවකම ඇති වෙන්නේ. දිරීම සහ ඉහිරීම. එතකොට අපිට මේ ෂණික මරණය බලන්න මේ ඇහැට ප්‍රකට වෙන්නේ නැහැ. සන්තති අවස්ථාව තමයි ඇහැට ප්‍රකට වෙන්නේ. ඒතර යම්කිසි කාල පරිච්ඡේදයක් තුල අපි කුඩා දරුවෙක් දිහා බලාගෙන ඉන්නකොට එකපාරට මේ දරුවගේ වෙනස් වීම පේන්නේ නැහැ. යම් මාසයක් මාස 6ක් අවුරුද්දක් යනකොට අර දරුවාගේ වර්ධනය අපිට පේනවා. වෙනස් වීම සන්තතිය. නමුත් මොහොතක් ගානේ ඒ දේ සිද්ධ වෙනවා. ඒකට මේ ශරීරය තුලත් ශරීරයෙන් පරිබාහිරව තියෙන මේ අවිඥානික වස්තු තුලත් හැම දෙයකම මේ වෙනස් වීම වෙනවා මොහොතක් ගානේ. ඒකට අපි එක මොහොතක තමා තුළින් ඒ දේ දැක්කනම් ඒ මුළු මහත් විශ්ව ධාතුව තුළම මේ ඇතිවීම නැතිවීම දෙක ඒ මොහොතට ප්‍රකට වෙනවා. නමුත් පින්වතුනි අපි අනවබෝධය තුළ ඉන්න නිසා මෙන්න මේ ජරා මරණ ස්වභාවය අපිට පේන්නේ නැහැ. අපි නිත්‍ය සංඥාව තුලයි කටයුතු කරන්නේ. නිත්‍ය සංඥාව තුල බැසගෙන ඉන්න නිසා අපිට මේ ස්වභාවයේ මේ වෙනස ප්‍රකට කරගන්න අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට
බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මේ සත්‍යයා තුළ මේ වෙනස් වෙන ජරාවට පත්වෙන ස්වභාවය දැකීම තුළ අපි අවබෝධයට පත්වෙනවා මෙතන සත්වයෙක් පුද්ගලයෙක් නැති බව. මේ හුදු සංඛාර පිණ්ඩයක්. ඒ සංඛාර පිණ්ඩය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන්. ඒ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ස්කන්ධ පංචකය හැම මොහොතකම ඇති වෙමින් නැති වෙමින් නැවත ඇති වෙනවා. එහෙනම් හේතු යෙදෙන විට ඇති වෙනවා, හේතු නැසෙන විට නැසෙනවා. ඒ විදිහට සිද්ධ වෙලා නැවත හේතු පහළ නොවන තත්ත්වයටපත් වෙනකොට මරණය සිද්ධ වෙනවා. ඒකට මරණය කියලා කියන්නේ යා තේසං සත්තානං තම්හා සත්තනිකාය චුති චවනතා භේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා කන්දානං භේදෝ කලේබරස්ස නික්ඛේපෝ ඉදං උච්චතාවසෝ මරණං. ඒ සත්තනිකායන්ගේ ඒ සත්වයන්ගේ යම් චුතවීමක්, චුතවන බවක්, බිඳීමක්, ඒ වගේම අතුරුදන් වීමක්, මරණයක්, කාලක්‍රියාවක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, ශරීරයේ බහා තැබීමක් වෙනවද? මෙය මරණයයි. එහෙනම් ඒ මරණයේ ස්වභාවය. ඒකට පින්වතුනි, දැන් මේ ජරා ව්‍යාධි ශෝක මරණ. ඒකට මේ අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙන උරුමවන ධර්මතා හතරක්. ඒතර මේකෙන් අපි කාටවත් කොහේකවත් පැනලා දුවන්න පුළුවන් කමක් නැහැ. මේකට ගොදුරු නොවි ඉන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් රූපයක් ලබා ගත්තා නම් ඒතර අපේ ඕනකමට ලබා ගත්තා නෙමෙයි, ඒ කර්ම නියාමයට, කර්ම ශක්තියට අනුවයි අපිට ලැබුණේ පුරාණ කර්මෙන්. ඒ ලැබිච්ච රූපය ශරීරයට මේ හැම දෙයක්ම අයිති. ඒවා උරුමයි. ඒතර මෙතනදී අපි අවබෝධ කරගන්නට ඕන මේක හුදෙක් ස්වභාවයක්. දැන් මේ වයසට යන එක, ලෙඩ වෙන එක, මහලු භාවයට පත් වෙන එක, මරණය කියන එක ස්වභාවයක්. දැන් අපි හිතමුකෝ මේක මේ මනුෂ්‍ය ශරීරයක් වගේම තමයි මේ අවිඥානික වස්තු තුල. දැන් ගහක් ගත්තත් ඒකේ පොඩි අවධියක් තියෙනවා. ඒක හැදිලා ආපු කාලයක් තියෙනවා. ඊළඟට ඒක දි รา පත් වෙන කාලයක් තියලා විනාශ වෙලා යනවා. හැබැයි ඒ වෙනස් වෙන අවදීන් තුල සහ ඒකේ විනාශය හමුවේ එකට ශෝකයක් කම්පාවක් නැහැ. ඒක අවිඥානික නිසා. ඒ වගේ දැන් මේ ශරීරයේ දෙස බැලුවොත් මේ ශරීරයට හිත කියලා එකක් තියෙන නිසා තමයි ඒ හිතින් මේ ස්වභාවය මම කොට පිළිගන්නවා. දැන් මම දැන් තරුණයි. දැන් තරුණ බව පිළිගන්න කම නිසා තමයි එයාට මහලු බව පිළිගන්න වෙන්නේ. නිරෝගී මම කියලා පිළිගන්න නිසා තමයි රෝගී මම කියලා එයාට පිළිගන්න වෙන්නේ. ඊළඟට ජීවත් වන්නේ මම කියලා පිළිගන්න නිසා තමයි මැරෙන්නේ මම කියලා පිළිගන්න වෙන්නේ. ඒතකොට පින්වතුනි, මෙතන මේ තියෙන්නේ වැරදි දෘෂ්ටිගතික භාවය. වැරදි පිළිගැනීමක් තියෙන්නේ. ඒතකොට අපි කරන්නට ඕන මෙන්න මේ වැරදි දෘෂ්ටිය පිළිගැනීම නිවැරදි කරගන්නයි. ඒක තමයි අපි අවබෝධයටපත් වෙනවා කියලා කියන්නේ. වෙන මොකවත් නෙමෙයි. බාහිර කිසිම වෙනස්කමක් ඇති වෙනව නෙමෙයි. මෙන්න මේ වැරදි දෘෂ්ටිය, ඔකට කියනවා අපි දිට්ඨි අනුසය. වැරදි විදිහට පිළි අරගෙන ඉන්න ගතිය. ඒතර මේ වැරදි විදිහට පිළි අරගෙන ඉන්න ගතිය අපි ජීවිතේ කවදාවත් හදාගත්තේ නැහැ. ඒ කියන්නේ මේ ජීවිතේ නෙමෙයි, සාංශාරික ජීවිත එකකදීවත් තේරුම් ගත්තේ නැහැ. ඒ තේරුම් නොගත්ත ගතිය තමයි මේ ජීවිතේ
අර බාල කාලයේදී අනුකරණය වෙනකොට අනුශය එකතු වෙලා අපිට සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් ඇත කියන මේ වැරදි මතයට අපි බැසගත්තේ පත් උනේ. එතකොට ඒක කියලා දුන්න අනුන් කියලා දුන්නටම නෙමෙයි. අර සංසාරේ ඉඳලා ඒ ගතිය අත නොහැරුණකම නිසා. එහෙනම් මේ ජීවිතයේදී අපි මෙන්න මේක තේරුම් ගන්නට ඕන කොමක්ද මේ ස්වභාවය අපිට નિરાයාසයෙන්ම වෙන දෙයක්. එහෙනම් තරුණ මම කියලා පිළිගත්තනම් එතන මහලු මම කියලාත් පිළිගන්න වෙනවා. එතකොට තරුණ භාවය කියලා කියන්නේ පින්වතුනි ඒ වයසට මේ ශරීරයේ රූපාංශු දිරන පැත්ත අඩුයි හැදෙන පැත්ත වැඩි. හැදෙනවට වඩා වැඩි රූපාංශු කොටසක් දිරනවට වඩා වැඩි රූපාංශු කොටසක් හැදෙනවා. ඒ නිසා ඒක අපිට ශරීරයේ පැහැපත්භාවය ප්‍රකට පෙනෙන අවස්ථාවක්. ඒක ඒ හේතුන්ට අයිති දෙයක්. ඊළඟට ඒ தত্ত্বය එහෙම පවතින්නේ නැහැ. දැන් තරුණ වයසේදී දැන් කුඩා කාලේදී දිරන රූපාංශු වලට වඩා වැඩි කොටසක් හැදෙනවා. ඊළඟට තරුණ වයසට එනකොට හැදීම දිරීම සමාන වෙනවා. ඊළඟට තරුණ වයස පසු වෙලා මහලු වයසට එනකොට දිරීම වැඩි වෙනවා, හැදීම අඩු වෙනවා. එතකොට තමයි අර දිරන බව ප්‍රකටව පේන්නේ. එතකොට ඒක කවුරුවත් කරන දෙයක් නෙමෙයි. ඒක අර ඒ අවස්ථාවේදී අර ස්වභාව ධර්මයේ විසින් සිද්ධ වෙන දෙයක්. මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය. ඒක ධාතු නානත්වය. ඒ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය. හැබැයි ඒක අර තරුණ අවදියේදී දැන් මගේ ශරීරය අලංකාරයි, ලස්සනයි, හොඳයි, සැපයි කියලා අපි පිළිගන්නවා. එතකොට ඒ පිළිගැනීම, ඒ පවරා ගැනීම නිසාම ඔහු වයසට යනකොට දැන් මම වයසට ගිහිල්ලා මගේ කෙස් ටික පැහිලා දැන් මේ මෙතන කියනවානේ මේ ජරා කියන එකේ ස්වභාවය කොහොමද කියලා. සත්තනිකායන් යම් දිරීමක් දිරන බවෙක්. එතකොට දිරන ස්වභාවයක් තියෙනවා. ඊළඟට කැඩුන බවක්. එතකොට මේ ශරීරයේ ඒ අස්තියේ ආදීගේ කැඩිච්ච ස්වභාවයකටපත් වෙනවාද. ඊළඟට කෙස් පැහෙනවා. කළු පාටට තියෙන කෙස් ටික පැහෙනවා. ඊළඟට හම රැලි වැටෙනවා. දත් ටික හැලෙනවා. ගැලවි යනවා. ඊළඟට ආයුෂය අනුක්‍රමණයෙන් ගෙවි යනවා. ඊළඟට ඉන්ද්‍රිය මෝරනවා. ඇස් පෙනීම අඩු වෙනවා, කන් ඇහිම අඩු වෙනවා, රස දැනෙන ගතිය දිවට අඩු වෙනවා, ගඳ සුවඳ හරියට දැනෙන්නේ නැති වෙනවා, අඩියේ තියපු තැන අඩිය තියාගන්න බැරි වෙනවා, ඉඳගත්තාම නැගිට ගන්න බැරි වෙනවා, නැගිට්ටාම ඉඳ ගන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මේ ස්වභාවයටපත් වීම තමයි ජරා කියලා කියන්නේ. හැබැයි ඒක ඒ අදාළ හේතුන්ට අයිති දෙයක්. හේතුඵලයක්. ඒක මම කොට පිළිගත්තාම තමයි වෙහෙස ඇති වෙන්නේ. ඒතකොට ඒක පින්වතුනි අපිට හදාගන්න පුළුවන් වෙන්නේ දැන් මේ මොහොතේ ඉඳලම අපි හිතන්නට ඕන මේ රූපය කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය නිසා සතර මහා ධාතුන්ගෙන් හටගන්න එකක්. එතකොට ඒ ධාතු නානත්වය නිසා ඒ ධාතුන්ගේ වෙනස් වීම නිසා ඒ විපරිණාමයටපත් වීමත් ඒකට අයිති දෙයක්. ඒක පුද්ගලයෙකුට අයිති දෙයක් නෙමෙයි. ඒක මම කොට පිළිගන්න එක නිසා තමයි මෙන්න මේ දුක අපිට ගොඩ නැගෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ජරා මරණ දනීද, ජරා මරණයාගේ හේතුව දනීද, ජරා මරණය නැති වූ තැන දනීද, නැති කිරීමේ මඟ දනීද. එතකොට ජරා මරණය හටගත්තේ ඉපදීම හින්දා. එහෙනම් දැන් ජරා මරණය කියන්නේ මේ ස්වභාවයටපත් වීම. ඒකට හේතුව තමයි ඉපදීම. ජාති නිසා තමයි ජරා මරණයට හේතුව වුනේ. ඒතර ජරා මරණ නැති තැන කියලා කියන්නේ මේක පවරා නොගන්න තැන. එහෙනම් සම්මා දිට්ඨියෙන් යථාර්ථයෙන් ඇත්ත හරි හැටියට දැක්ම තුළ තමයි අපිට මේ ස්කන්ධ පංචකය සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් නොවේ කියලා
ජරා මරණ ස්වභාවයක්මයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. අන්න එතන තමයි මේ ජරා මරණ යන් අතහැරුණ තැන කියලා කියන්නේ. එතකොට අතහරින මග කියලා කිව්වේ ආර්ය ප්‍රතිපදාව. අතහැරෙන විදිහට අපි නුවණින් විමසන්න ඕන, බලන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට පින්වතුනි අපිට මේ ධර්මතාවය පිළිබඳව මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන දහම් කරුණෝ අවස්ථාවේ හැටියට අපි ටිකක් සාකච්ඡා කළේ. ඉතින් මේ පින්වතුන්ට තවදුරටත් මේ අහලා සාකච්ඡා කරලා තේරුම් අරගෙන මේ ජරා ව්‍යාධි ශෝක මරණ කියන දුක් රැස ඉක්මවා ගිහිල්ලා අජරාමර නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට මේ උතුම් ධර්ම දේශනාවත් හේතුවක් උපකාරයක් වේවා කියලා අපි මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. එහෙමනම් හොඳයි පින්වතුන් කල්පනා කරගන්න අද දවසේදී මේ අන්තර්ජාලය ඔස්සේ බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුණා. අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නට යෙදුනේ එංගලන්තයේ ලීඩ්ස් නගරයේ පදිංචි රොෂාන් නෝපහේවගේ පින්වත් මහත්මයා, එවැගේම තරංගා සඳමාලි නොන මහත්මිය, අනුලි දියණිය, රවිදු පුතා කියන මේ පවුලේ උදවිය තමයි අපේ ලෙස්ටර් බෞද්ධ විහාරස්ථානයේ දායක පින්වතුන් හැටියටයි එයයි කටයුතු කරන්නේ. ඉතින් ඒගොල්ලෝ බලාපොරොත්තු වන්නේ ලංකාවේ ජීවත් වෙලා මිය පරලොව ගිය මාතර කඹුරුගමුව සුනිල් පායේ පදිංචිව සිට මියගිය විශ්‍රාමික ගුරු නෝපහේවගේ සූරසේන පියතුමාටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කළ නැසී ගිය හර්බර්ට් සිල්වා පියාණන්ටත් පින් අනුමෝදන් කිරීම වගේම දැනට තරමක් අසනීප තත්වයෙන් සිටින විශ්‍රාමික ගුරු විනීතා මාතාවට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන තමයි මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කළේ. ඒ මිය පරලොව ගිය සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කරන්නට සුජීවත්ව වාසය කරන මෞතුමියට නිදුක් නිරෝගී දිගාසිරි ප්‍රාර්ථනා කරගෙන තමයි මේ උතුම් ධර්ම දානය සිද්ධ කරන්නට යෙදුනේ. මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරමු ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඒ දායකත්වයේ දරුව අයගේ මිය පරලොව ගිය අයටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දෙනාගේ නමින් මිය පරලොව ගිය සියලු මව් දෙමව්පිය ගුරුවර ඥාති බන්දු මිත්‍රාදී සියලු දෙනාටමත් මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඒ අයගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයටපත් වේවා. කෙලවර උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු උපකාර වේවා. සුජීවත්ව වාසය කරන දයාබර මෞතුමිය ප්‍රධාන කරගත් පින්වත් ඔබ හැම දෙනාටම මේ පුණ්‍ය ශක්තිය කරන කොටගෙන නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා. තව තවත් මේ උතුම් සද්ධර්ම අහලා ශ්‍රවණය කරලා අවබෝධ කරගෙන ජීවිතයට එකතු කරගෙන ජරා ව්‍යාධි ශෝක මරණ කියන දුක් රසෙන් මිදිලා අජරාමර උතුම් අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට පින්වත් ඔබ හැම දෙනාටම හේතු වේවා, වාසනාව වේවා, උතුම් පාරමී කුසල ධර්මයක්ම වේවා කියලා හැම දෙනාටම ආශිර්වාද කරනවා. දෙවියන් සහිත ලෝකයාටත් මේ පින අනුමෝදන් වේවා. පින් කැමති දෙවියෝ පින් අනුමෝදන් වේවා. දෙවියෝද පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණානි සංසෙන් සෑම සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.